තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඩුබායි ලංකාරාම භාවනා මධ්‍යස්ථානය හා තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානයන්හි ප්‍රධාන අනුශාසක අතිපූජනීය අපේ මිරහවත්තේ මහා ස්වාමීන් වහන්සේගෙන් අවසරයි සද්ධාවන්ත කාරුණික බෞද්ධ පින්වත්නි, තුන් ලෝකයක් නිවන්නට සනසන්නටම ලොව පහළ වී වදාළ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොවට දේශනා කොට වදාළ පරම ගම්භීර ධර්මය දැන ඉගෙනගෙන ඒ ධර්මයේ අනුව තමන්ගේ නුවණ මෙහෙवला ඒ ධර්මයේ තත්ත්ව පරිදි අවබෝධ කරගෙන මේ ඉමක් කොනක් නොපෙනෙන සංසාර සාගරයෙන් අත මිදෙන්නට දරන උත්සාහයක තමයි මේ උතුම් ධර්ම දේශනා මාලාවට සහ සම්බන්ධ වෙලා අපේ පින්වත් හැමදෙනාම මේ නිරර්ථ වෙන්නේ. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ පරම ගම්භීර ධර්මය අවබෝධ කර ගන්නට අපි හැමදෙනාම උත්සාහයක් දරන්නට ඕනේ. වෙන කිසිවක් නිසා නෙවෙයි, ඔබත් මාත් ගෙවාගෙන ආපු සංසාරේ අති දීර්ඝ නිසා, ගෙවන්ට තියෙන සංසාරේ අති දීර්ඝ නිසා අපේ මේ ලැබපු මිනිසත් ජීවිතය මරණයත් උප්පත්තියත් කියන මේ දෙක අතරතුර තියෙන ජීවිතය ඊටාම අල්පයි. මේ ලෝකේ ඉන්න බොහෝ දෙනෙක් මේ මරණයත් උප්පත්තියත් කියන දෙක අතර තියෙන ජීවිතය ගැන විතරයි දන්නේ. හරියට ලිදක ඉන්න මැඩියෝ ටිකක් වාගේ ලිද ගැන විතරයි දන්නේ. ලිදෙන් එහා පැත්තේ තව ලොකු ලෝකයක් තියෙනවා කියන බව ලිදේ ඉන්න මැඩියා දන්නේ නැහැ. ඒ වාගේ මේ මිනිසත් ලෝකේ ඉන්න බොහෝ මිනිස්සුත් උප්පත්තියත් මරණයත් කියන මේ දෙක අතර අවුරුදු 50ක 60ක ජීවිතය ගැන පමණයි දන්නේ. මරණයෙන් එහා තියෙන කෙලවරක් නැති අනාගත සංසාරය ගැන දන්නේ නැහැ. උප්පත්තියෙන් එහා තිබ්බ අනවතරාග්‍ර වූ සංසාරය ගැන දන්නේ නැහැ. ඒ නිසා මේ ලිද ඇතුලේ ඉන්න මැඩියා ලිද තුල තියෙන දේවල් තුලින්ම සතුටටපත් වෙනවා. එයාගේ චින්තන රටාව, එයාගේ බලාපොරොත්තු, සිතුම් පැතුම්, තීරණ මේ හැම දෙයක්ම ලිද ඇතුලේ ඔහු දකින ඔහුගේ ලෝකය හා සම්බන්ධව පමණක්ම යෙදෙනවා. නමුත් පින්වත්නි, යම් කිසි කෙනෙක් මේ ලිද ඇතුලට ඇවිල්ලා මේ ලිදේ ඉන්න මැඩියෝ ටිකට කියනවා මේ ලිද කියලා කියන්නේ බොහෝම කුඩා තැනක්. එළිය ලොකු ලෝකයක් තියෙනවා. ලස්සන විසිතුරු දේවල් වලින් පිරිච්ච ලෝකයක් තියෙනවා. මාත් එක්ක යන්න ආවොත් ඒ උතුම් ලෝකයේ තේ ශ්‍රේෂ්ඨ ලෝකයට ඔබට යන්න පුළුවන් කියලා මෙහෙම මතක් කෙරුවොත්, ඒ ලෝකයේ පිළිබඳ වර්ණනාව කෙරුවොත්, කවදාවත් දැකලා නැති, කවදාවත් අහලා නැති, ඒ වගේම ගෙනල්ලා පෙන්වන්න පුළුවන්කමකුත් නැති, ප්‍රායෝගිකව දෙන්න සාක්ෂියකුත් නැති, ඇස් දෙක ඉස්සරහට ගෙනල්ලා පෙන්වන්න විදිහකුත් නැති, ඒ ලිදෙන් එහා පැත්තේ තියෙන ලෝකය පිළිබඳව
අර නිදේ ඉන්න මැඩියෝ ටික මෙහෙම පණිවිඩකාරයාගෙන් අහපුවාම පින්වත්නි බොහෝ දෙනෙක්ගේ පුද්ගලයාට හාස්‍යයට hina වෙනවා. එහෙම ලොකු ලෝකයක් තියෙන්න විදිහක්ම නැහැ. මේ නිදම තමයි තියෙන එකම ලෝකයේ එකම තැන කියන එක බොහෝ දෙනෙක් පිළි අරගනිමින් අර පුද්ගලයාගේ කතාව ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඔතන ඉන්න යම්තම් හරි නුවණක් තියෙන කෙනෙක් මේ කෙනා කියන කතාවෙත් ඇත්තක් තියෙන්න පුළුවන්. මේ ලිඳට එහා ලෝකයක් තියෙන්න පුළුවන් කියලා අර පණිවිඩය අරගෙන ආපු කෙනා පිළිබඳ විශ්වාසයෙන් ඒ කෙනාගේ වචනය පිළිබඳ විශ්වාසයෙන් පින්වත්නි මේ වචන ටික පිළි අරගෙන අර කෙනත් එක්ක ලිඳෙන් එළියට ආවොත් තමයි මේ වගේ ලොකු ලෝකයක් තියෙනවා කියලා අර ලිඳේ ඉන්න මැඩියට දකින්න පුළුවන්කම ලැබෙන්නේ. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුත් අර උප්පත්තියත් මරණයත් අතර කියන පුංචි ලිම්පතුලක ජීවත් වෙන මැඩියෝ ටිකක් වාගේ කලින් කලට තථාගත සම්මා සම්බුදුවරු ලෝකෙට පහළ වෙලා මේ උප්පත්තියත් මරණයත් අතර තියෙන පුංචි ජීවිතයට එහා තවත් ලොකු ජීවිතයක් තියෙනවා. ලොකු සසර ගමනක් තියෙනවා. ඔබේ ඇස් දෙකට පේන මේ මිනිසත් ලෝකයට වඩා එහා ලස්සන සැප සම්පත් තියෙන රූප තියෙන දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක තියෙනවා. ඔබට වඩා දුක් වේදනා විඳින අටමහා නරකයන් සෙසුලෝ කුඹු නරකයන් තිරිසන් പ്രേත අසුර ලෝකයන් තවත් ඔබට නොපෙනෙන බොහෝ ලෝකයක් තියෙනවා කියලා උන්වහන්සේලා මෙහෙම දේශනා කරන මේ කතාව පින්වත්නි මේ ලෝකේ ඉන්න බොහෝ දෙනෙක් පිළිගන්නේ නැහැ. සංසාරේ පුරුදු කරපු ප්‍රඥාවක් තියෙන අල්ප වූ පිරිසක් විතරයි ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේලා දේශනා කරන මේ කතාව තේරුම් අරගෙන පිළි අරගෙන උන්වහන්සේ කෙරෙහි සද්ධාවෙන් විශ්වාසයෙන් මේ ලිඳෙන් එළියට යන්න උප්පත්තියත් මරණයත් කියන මේ ජීවිතයට එහා ගියපු මේ සංසාර ස්වභාවය තේරුම් අරගෙන මේ සංසාර සාගරයෙන් මේ ලෝකයෙන්ම සදහටම උන්වහන්සේත් එක්කම අත මිදලා නිර්වාණ නිවන් පුර යන්නේ මේ ලෝකේ ඉන්න ඊටාම සුළු පිරිසක්. තථාගත බුදුරජාණන් වහන්සේ පින්වත්නි ඔය බව දේශනා කළා. එක වෙලාවක බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා දේශනා කළා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකරපු නිසා මහණෙනි ඔබත් මාත් මේ අනවතාග්‍ර සංසාරෙදී අම්මා මල දුකෙන් තාත්තා මල දුකෙන් සහෝදර සහෝදරියෝ මල දුකෙන් අඩපු කඳුළු මේ සතර මහා සාගරවල ජලයට වැඩි කියලා උන්වහන්සේ පෙන්නලා දේශනා කළා. මහණෙනි පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳ දන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් හැර මේ ලෝකෙ වෙන කවුරුනම් මගේ මේ කතාව විශ්වාස කරයිද කියලා උන්වහන්සේ දේශනා කළා. පින්වත්නි ඒ නිසායි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැමැති තුන් කල් දක්නා සර්වඥතා ඥානයක් ඇති සියල්ල දැනවදාළ නොවරදින ඥාන ශක්තියක් ඇති ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙලා දේශනා කරපු මේ පරම සත්‍ය පණිවිඩය අපි හැමදෙනාම දැන ඉගෙනගෙන මේ භයානක දුක් ඇති සංසාර සාගරයෙන් එතර වෙන්නට උත්සාහවත් වෙන අර සුළු පිරිස අතරට පින්වත්නි අපි එකතු වෙන්නම ඕනේ. අද මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන මේ ආර්ය සත්‍ය ධර්මය තත්ත්ව පරිදි අවබෝධ කරගන්නට
තමන්ගේ උත්සාහය යොදන මේ සත්පුරුෂ මව්පිය ඔබ හැමදෙනාම සැබවින්ම වාසනාවන්තයි. හැම වෙලාවෙම පින්වත්නි මේ ධර්මීය ශ්‍රවණය කරනකොට නිවන් මාර්ගයේ යනකොට ප්‍රීති සම්බොජ්ජංගය තමන්ගේ හිතේ වැඩෙන විදිහට කටයුතු කරන්න ඕනේ. අපි මේ කරන වැඩේ සම්බන්ධව සතුටක්, තෘප්තියක්, ප්‍රීතියක් හිතේ ඇති උනේ නැති වුණොත් මේක බොහෝ දුරට නිවන දක්වාම අපට කරගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමන් කරන මේ වැඩේ සම්බන්ධව තමන්ගේ හදවතට ප්‍රීතියක්, සතුටක් දැනෙන්න ඕනේ. ඒකට ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ප්‍රීති සම්බොජ්ජංගය හිතේ උපදව ගන්න ආකාරය අපට පෙන්වා වදාලා. ඒක පොඩ්ඩක් ගැඹුරුයි. සත්‍ය බොජ්ජංග ධර්මයන් පිළිබඳ අපි ඉදිරියේදී දේශනා කරන්න බලාපොරොත්තු වෙන ධර්ම දේශනාවක් තුළින් අපි බලමු මේ සත්‍ය බොජ්ජංග ධර්ම අපේ හිත තුළ ඇති කරගෙන මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය ලබන්නේ. ඒ වගේම නිර්වාණය ලබන විදිහට ඒ සත්‍ය බොජ්ජංග ධර්ම හදවතේ උපදව ගන්නේ කොහොමද කියන කාරණාව මෙතනදී අපේ හදවතේ මේ ආර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්නට යන ගමන පිළිබඳවත් විශේෂයෙන්ම ප්‍රීතියක්, තෘප්තියක් තියෙන්න ඕනේ. ඒකට නිරන්තරයෙන්ම ගෙවාගෙන ආපු සංසාර දුක මෙනෙහි කරන්න, අනාගතයේ ගෙවන්න තියෙන සංසාර දුක මෙනෙහි කරන්න, ඒසා සංසාර ගමනක ලැබපු මේ පුණ්‍යවන්ත මිනිසත් ජීවිතයේ තියෙන වටිනාකම මෙනෙහි කරන්න, තමන් ලබලා තියෙන වාසනාව ගැන හිතන්න, මේ කෝටි සංඛ්‍යාත මිනිසුන් අතර මේ බුදුබණ ටික අහන්න තරම් වාසනාව ලැබුණු වාසනාවන්තයෙක් බව හැම වෙලාවකම සිහිපත් කරන්න. ලෞතර බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය ප්‍රඥාවෙන් ඇසුරු කරන්න ලැබීම පිළිබඳව මෙනෙහි කරන්න. ඒ වගේම සත්තු මරණ, හොරකම් කරන, කාමයේ වරදවා හැසිරෙන, බොරු කියන, සුරාවට, සූදුවට ලොල්ලුණු මේසා ලෝකයක පංචශීල ධර්මයේ පුළුවන් හැටියට ආරක්ෂා කරන ඔබේ තියෙන ශ්‍රේෂ්ඨ භාවය මෙනෙහි කරන්න. මේ දෙවියන් පවා අපට වන්දනාමාන කරන, තිරුවන් සරණ ගියපු ගුණවන්ත ජීවිතයක් ගෙවන බව මෙනෙහි කරන්න. බුලත් නැට්ටක් තරම් දෙයක් දන් දෙන්න බැරි මසුරු මලින් ගැවසී ගත්ත ලෝකයා අතරට දුක් මහන්සියෙන් හරි හම්බ කරපු දේවල් අත දිගෑරලා මේ සම්බුද්ධ ශාසනයට දන් දෙන හැටි, දුගී මගී අසරණ යාචකයන්ට උදව් පදව් කරන හැටි මෙනෙහි කරන්න. ලෞතර බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න, සංඝ උපස්ථාන කරන්න තබා පන්සලක්, විහෙරක්, විහාරයක් කියන නම ඇහුණත් තරහ යන මේ ලෝකයේ මිනිසුන් අතර ඔබ සද්ධාවෙන් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන කෙනෙක් බව මෙනෙහි කරන්න. මහා සංඝරත්නයේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු නිස්සරේ කරන කෙනෙක් බව මෙනෙහි කරන්න. මේ විහෙර විහාරවල ඉන්නකොට අපට දැනෙනවා සමහර මිනිස්සු පන්සල් වලට එනවා, අනේ දන් හැන්දක් පූජා කරගන්න එනවා. නමුත් නමස්කාරය කියාගන්න බෑ. බුදුරජාණන් වහන්සේට වන්දනා කරගන්න දන්නේ නෑ. දාන හැන්දක් පිළිගන්නන්න දන්නේ නෑ. සමහර වෙලාවට අවුරුදු 30, 40, 50, 60 වයස ගියපු ජීවිත, එහෙම ජීවිත අතර කීයෙන් කී දෙනාද බුදුරජාණන් වහන්සේට වඳින හැටි දන්නේ, ස්වාමින් වහන්සේ නමකට කතා කරන හැටි දන්නේ, දන් හැන්දක් දාන වාජනයක් පිළිගන්නන්න හැටි දන්නේ. එහෙම දන්නේ බොහෝම සුළු පිරිසක් විතරයි. මං එවැනි සුළු පිරිසක් අතරට ආව නේද කියලා මෙනෙහි කරලා සතුටු වෙන්න ඕනේ. ඒ වගේම ඔබ හැම වෙලාවෙම මෙනෙහි කරන්න බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළ
මේ ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාදාදී ධර්මයන් අතර මේ ආර්ය සත්‍ය ධර්මය මම දැන් දැන ඉගෙන ගන්නවා. ඒ ආර්ය සත්‍ය ධර්මයට මං දෙසවන් යොමු කරනවා. මේ ධර්මය ඉගෙන ගත්තාම මට ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ වෙනවා. මම දන් දෙමින් සිල් ගනිමින් අනිකුත් පාරමී දහන්ද පුරනවා. ඒ නිසා මට මේ ජීවිතේ හරි ඉක්මන් ජීවිතයකදී හරි මේ උතුම් ධර්මය අවබෝධ කරගන්නට මට වාසනා ගුණ මහිමය ලැබෙනවා කියලා හැම වෙලාවකම පින්වත්නි මේ කරන කටයුත්ත පිළිබඳව තමන්ගේ තත්වය පිළිබඳව තමන් මේ බුදු පෙරහැරේ ඉන්න ස්ථානය පිළිබඳව මානසිකාර කරමින් සිතේ සතුට ප්‍රීතිය ඇති කර ගන්න ඕනේ. අන්න එහෙම උතුම් සතුට ප්‍රීතිය හදවතේ ඇති කරගෙනම මේ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට මේ ධර්ම කාරණා මනාව වැටහෙනවා. දැන් අපි පහුගිය දේශනාවේදී සාකච්ඡා කළා සත්‍ය හතරක් පිළිබඳව. ඒ සත්‍ය හතරෙදී සම්මුති සත්‍ය හා පරියාය සත්‍ය පරමාර්ථ සත්‍යයට ඇවිල්ලා බොරු වෙන හැටි, අසත්‍ය වෙන හැටි, තුච්ඡ වෙන හැටි අපි ඉගෙන ගත්තා. ඒ වගේම පරමාර්ථ වශයෙන් තියෙන සමහර ධර්මතා මේ චතුරාර්ය සත්‍ය ධර්මයට ඇවිල්ලා බොරු වෙන හැටි, අසත්‍ය වෙන හැටි, හිස් වෙන හැටි, තුච්ඡ වෙන හැටි අපි ඉගෙන ගත්තා. නමුත් පින්වත්නි මේ ආර්ය සත්‍ය ධර්මය දැන් අපි එතෙන්ට වෙනකල් දැනගත්තා. මේ ආර්ය සත්‍ය ධර්මය මොනියම්ම හේතුවක් නිසාවත් කිසිම දෙයකට පැමිණ අසත්‍ය වෙන්නේ නැහැ කියන එක ලෞතර බුදුරජාණන් වහන්සේ අපට පෙන්වුවා. උන්වහන්සේ යමක් දුකයි කියලා දේශනා කළා නම් ඒක එහෙමමයි කියන එක උන්වහන්සේ වදාලා. ඒ වගේම දුකට හේතුව යමක්ද, දුක නැති නිර්වාණ ධර්මය යමක්ද, ඒ ධර්මය අවබෝධ කරන මාර්ගය යම්සේ වදාලා නම් ඒ එසේමයි කියන එක උන්වහන්සේ වදාලා. පින්වත්නි, ඒ අනුව ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙලාවක වදාලා මහණෙනි මම විසින් කාරණා හතරක් දේශනා කළා. ඒ කාරණා හතර එසේම දරාගන්න. ඒ කාරණා හතර මොනියම්ම හේතුවක් නිසාවත් බොරු වෙන්නේ නැහැ. ඒක මොනියම්ම හේතුවක් නිසාවත් වෙන ආකාරයකින් දක්වන්න බෑ. ඒ මොකක්ද? දුක, සමුදය, නිරෝධය, මග්ගය කියන මේ ධර්මතා හතර කියන එක උන්වහන්සේ වදාලා. මම පහුගිය දේශනාවක මාතෘකා ස්ථානයේ තබන ලද ඒ දේශනා පාඨයෙන් සඳහන් වුණේ ඔය කියන කාරණාව. පින්වත්නි, එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ දුක්ඛාදී කරුණු සතර එසේම වෙන නිසා කිසිම කලක කිසිවකට පැමිණ බොරු නොවන නිසා මේ දුක්ඛාදී ස්වභාවයෙන්ම මිස වෙනස් ස්වභාවයකින් නොවන නිසා තමයි මේ සත්‍ය හතරට ආර්ය සත්‍ය කියන්නේ. මේ ක්‍රමයෙන් කියනකොට ආර්ය සත්‍ය කියන එකේ තේරුම තමයි කී පරිද්දෙන්ම වෙන කිසිම ලෙසකින්වත් බොරු නොවන අංගාකාරයකින් පෙන්වන්නට බැරි පරම සත්‍ය කියන එක තමයි මේ චතුරාර්ය සත්‍ය කියන එකේ තේරුම. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කාරණාව එක් වෙලාවක ස්වාමීන් වහන්සේ නමකට දේශනා කළා. දුක්ඛං කෝ බික්ඛු මයා පඨමං අරිය සත්‍යං දේශිතං. මහණම පළවෙනි දුක්ඛාර සත්‍යයක් ඔබලට දේශනා කළා නම් තථානං ධාරේහි ඒක එසේම දරන්න. යෝහි කෝචි බික්ඛු යම්කිසි භික්ෂුවකට හරි
සමනෝවා බ්‍රහ්මනෝවා ශ්‍රමණේකුට හරි බ්‍රහ්මණේකුට හරි නේතං දුක්ඛං පඨමං අරිය සත්‍යං සමනේන ගෝතමේන දේශිතං ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේ දේශනා කළ පළවෙනි දුක්ඛාරිය සත්‍ය හැර මම වෙනම දුක්ඛාරිය සත්‍යයක් අවබෝධ කළා. මම අන්‍ය වූ දුක්ඛාරිය සත්‍යයක් පළවෙනි ආර්ය සත්‍ය වශයෙන් පඤ්ඤාපෙස්සාමේති පනවන්නේමියයි යමෙක් කියන්නේ නම් නේතංඨානං විජ්ජති. එහෙම අවස්ථාවක්, එහෙම ස්ථානයක්, එහෙම ක්‍රමයක්, හැකියාවක් මේ ලෝකේ කිසිවෙකුටත් නැහැ කියන එක ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේම පින්වත්නි දේශනා කළා. එතනදී බුදුරජාණන් වහන්සේ වදාළ කරුණක් මම ඔබට මතු කරලා දෙනවා. දුක්ඛං කෝ බික්ඛෝ මයා පඨමං අරිය සත්‍යං දේශිතං තථා නං දාරේහි. මහණ මම යම් දුක්ඛාරිය සත්‍යයක් පළවෙනි දුක්ඛාරිය සත්‍යයක් ඔබලට දේශනා කළා නම් තං තථා දාරේහි ඒක එසේම දරන්ට කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඔබලාට මොනියම්ම හේතුවක් නිසාවත් මම දේශනා කරන ලද, පනවන ලද, තබන ලද මේ දුක්ඛාරිය සත්‍ය හැර වෙනත් ආකාරයකින් වෙනත් ක්‍රමයකින් දුක්ඛාරිය සත්‍යයක් පනවන්න පුළුවන්කමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙන්න මේ කාරණාව ගොඩක් වැදගත්. පින්වත්නි, ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ දහම ගත්තාම බුදුරජාණන් වහන්සේගේ දහමේ චින්තන නිදහස කියලා එකක් දීලා තියෙනවා. අද ගොඩාක් ගිහි පැවිදි උදවිය මේ බුදුරජාණන් වහන්සේගේ දහමේ දීලා තියෙන චින්තන නිදහස නැත්තම් සිටීමේ නිදහස කියන එක වැරදි විදිහට අර්ථකථනය කරලා ඒ නිදහස වැරදි විදිහට දරන බවක් පින්වත්නි දකින්න තියෙන නිසා මට නිකමට හිතුණා මේ කාරණාව මෙතනදී පැහැදිලි කරලා දිය යුතුමයි කියලා. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට මේ චින්තන නිදහස දුන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙයක යම් සැඟවිච්ච දෙයක් නොතේරෙන දෙයක් තියෙනවා නම් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළොත් යම් කාරණයක් ඒක එහෙම දේශනා කරන්න හේතුව මොකක්ද කියලා කෙනෙකුට සැකයක් ඇති වුණොත් ඒක අහන්න එපා කියන බවක් මේ සම්බුද්ධ ශාසනයේ නැහැ. කැමති කෙනෙකුට පුළුවන් ඇයි ඒක එහෙම දේශනා කළේ කියලා අහන්න, හිතන්න, විමසන්න පුළුවන් නිදහස මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙනවා. අන්න එහෙම නිදහසක් තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඔබට දීලා තියෙන්නේ. නැතුව ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේන් එහා දෙයක් හිතන්නවත්, එහා දෙයක් පනවන්නවත්, වෙනස් ආකාරයකින් ඒ ධර්මය ගැන හිතලා වෙනස් ආකාරයක ධර්ම න්‍යායක් පනවන්නවත් පින්වත්නි ඔබට මේ බුද්ධ ශාසනයේ කිසිම අයිතියක් ලෞතර බුදුරජාණන් වහන්සේ දීලා නැහැ. ඒක හැම වෙලාවකම ඔබ සිහිපත් කරන්න ඕනේ. ඒකයි තථාගත බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි මම යමක් මෙසේමයි කියලා දේශනා කළා නම් ඒක තථානං දාරේහි ඒක එසේම දරාගන්න. ඒක එසේමයි. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණාව සම්බන්ධව ඔබට විමසන්න, සිතන්න, කල්පනා කරන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ දේශනා කරපු කාරණාව හැර ඔබට වැටහෙන විදිහට, ඔබට තේරෙන විදිහට අපිත් වෙන වෙන පැති වලින් කල්පනා කරලා අමුතු දහම් කාරණා මේ දහමට එකතු කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම චින්තන නිදහසක් ලෞතර බුදුරජාණන් වහන්සේගේ දහමේ දීලා නැහැ. ඒ බව හොඳට මතක තියාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ එසේම දරා ගන්නවා මිසක
එසේම සැකසාංකා තියෙනවා නම් මේක කොහොමද කියලා සැක තියෙනවා නම් ඒවා විමසලා ඒ සැකසාංකා දුරු කරගෙන උන්වහන්සේ පිළිබඳ විශ්වාසයෙන් අපටත් ඒ ධර්මයේ අපේ නුවණින්ම තේරුම් අරගෙන ඒක එහෙමමයි කියලා අපටත් තේරෙනවා නම් අපටත් වැටහෙනවා නම් ඒ ධර්මයේ සේම දරා ගන්නවා විනා ලෞතර බුදුරජාණන් වහන්සේ පනවපු දේ ඉක්මවල තව දෙයක් පනවන්න උන්වහන්සේ දේශනා කරපු කාරණා ඉක්මවල තව කාරණා පනවන්න පින්වත්නි පුළුවන්කමක් නැහැ. හේතුව යම් කාරණයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ යම් දෙයක් දේශනා කරනවා නම් ඒක දේශනා කරන්නේ තුන් කල් දැකලා සියල්ල දැකලා ඉතින් තුන් කල් දක්නා සියල්ල දක්නා සර්වඥතා ඥාන අනාවරණ ඥාන ඇති බුදු කෙනෙක් යමක් දේශනා කළාට පස්සේ ඊට මෙහා ඉන්න කිසිම කෙනෙකුට ඒ දේ සම්බන්ධව වෙනස් ආකාරයක් වෙනස් විදිහක් ඊට වෙනස් කාරණයක් පනවන්න දේශනා කරන්න තබන්න දක්වන්න පුළුවන්කමක් නැහැ කියන බව පින්වත්නි හැම වෙලාවෙම තේරුම් ගන්න ඕනේ. ඒ වගේම තමයි නිකමට ඔබ හිතන්න එක වසරේ ඉන්න දරුවෙකුට රචනාවක් ලියන්න දෙනවා. මේ රචනාව එක වසරේ ඉන්න දරුවා ලියුවට පස්සේ සිංහල පිළිබඳ මහාචාර්යවරයෙක් ඇවිල්ලා මේ දරුවගේ රචනාව බලලා අඩුපහඩු හදලා දීලා ඒ රචනාව හරි තැන් ලකුණු කරලා වැරදි තැන් ලකුණු කරලා වැරදි තැන් හරි ගස්වලා මේ රචනාව පිළිබඳව යම් විනිශ්චයක් මේ මහාචාර්යවරයා අර දරුවට උපදෙස් වශයෙන් ලබලා දෙනවා. මේ සිද්ධිය ලෝකෙ සිද්ධ වෙන්න පුළුවන්. ඔය සිද්ධියේ අනිත් පැත්ත ලෝකෙ සිද්ධ වෙන්න පුළුවන්කමක් නැහැ. ඒ තමයි මහාචාර්යවරයෙක් ඇවිල්ලා සිංහල පිළිබඳ මහාචාර්යවරයෙක් ඇවිල්ලා රචනාවක් ලියනවා. ඒ මහාචාර්යවරයා ලියපු රචනාවේ හරි වැරදි ටික බලන්න යන්තම් ඕඩි පොතේ අයන්න කියවපු එක වසරට බාලාංශයට ආපු දරුවෙකුට දෙනවා. එතකොට මේ දරුවා අර සිංහල මහාචාර්යවරයා ලියපු රචනාවේ හරි වැරදි ටික බලලා මෙන්න මේ තැන් හරි මේ තැන් වැරදි මේක හරි ගැස්සෙන්න ඕනේ මේ අදහස මෙහෙම නෙමෙයි මේ ආකාරයෙන් ප්‍රකාශ වෙන්න ඕනේ කියලා මෙහෙම කියන්න පුළුවන් බවක් දක්වන්න පුළුවන් බවක් මේ ලෝකෙ පින්වත්නි ඇත්තේ නැහැ. මේ කාරණාව මෙහෙම සිද්ධ වෙන්න බෑ. ඒ වාගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළා නම් සර්වඥතා ඥානයකින් ඒ සර්වඥතා ඥානයෙන් දේශනා කරපු දේ හරිද වැරදිද කියලා විමසන්න යෑම මහාචාර්යවරයෙක් ලියපු රචනාවක හරි වැරදි අර අයන්න කියවපු බාලාංශේ දරුවෙකු හොයන්න යනවා හාස්‍යයටම කාරණාවක්. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ එක සූත්‍ර පාඨයක් වරදවා තේරුම් අරගෙන සර්වඥතා ඥානීන් දේශනා කොට වදාළ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරි වැරදි හොයලා ඒක හරිනම් පිළි අරගෙන වැරදිනම් අයින් කරන්න යන බවක් වර්තමානයේ අයන්නවත් කියව ගන්න බැරි බාලාංශ මොළගෙඩි තියෙන උගතුන්ගේ ස්වභාවයක් බව මේ ලෝකයේ දිහා බලනකොට පින්වත්නි අපට පේන්න තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණාවට ඔබ අයිති වෙන්න එපා, වැටෙන්න එපා. සර්වඥතා ඥානයත් එක්ක හැප්පෙන්න යන්න එපා. ඔබ විනාශ වෙනවා, ඔබ දුකටපත් වෙනවා. ඔබට හිතා ගන්න බැරි විදිහේ විපාක වාර සංසාර භව ගමනේ බොහෝ සෙයින් ලබන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ දෙසූ දේක හරි වැරදි අපට හොයන්න පුළුවන්කමක් නැහැ. අපට පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ විමසලා අපට වැටහෙනවා නම්
මේ ධර්මයේ තියෙන්නේ ඒහි පස්සිකෝ එන්න බලන්න. මේ ධර්මයේ විමසන්න. මේ ධර්මයේ පිළිබඳව තමන්ගේ නුවණ මෙහෙවන්න. එතකොට මේ ධර්මයේ සුවක්කාත හින්දා මුල මැද අග යහපත් හින්දා පරම ලොව පවතින සත්‍ය මේ ධර්මයෙන් දේශනා කළ නිසා නුවණැති ඕනම කෙනෙකුට පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි සියලු නුවණැත්තන්ට මේ ධර්මයේ සාක්ෂාත් කරලම අවබෝධ කරගන්න දැනගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේයි ඔබයි අතර තියෙන වෙනස හැමතිස්සෙම තේරුම් ගන්න ඕනේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ ඉගෙන ගන්නකොට එහෙම නැති වුණොත් බුදුරජාණන් වහන්සේව ඉක්මවා යන්න ගිහිල්ලා සර්වඥතා ඥානය ඉක්මවා යන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ආරච්චක්‍රයේ ඉක්මවා යන්න ගිහිල්ලා අපි අපාගත වෙන අකුසල් අපි වටින් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ බවත් මේ පින්වත් හැමදෙනාම සිහිපත් කරන්ඩ ඔබ හැම වෙලාවෙම ශ්‍රාවක භූමියේ පිහිටලා මේ තථාගතයන්න් වහන්සේගේ ධර්මය මේ සංසාර සාගරයෙන් එතර වීම පිණිසමයි මේක පහුර සසර කතරෙන් එතර වෙලා කරගහගෙන යන්න නෙවෙයි මේක ආභරණයක් නෙවෙයි මේක මට සංසාර සාගරයෙන් එතර වෙන්න තියෙන එකම ප්‍රතිෂ්ඨාවයි එකම පිහිටයි කියන උත්තම වූ සද්ධාවෙන් මේ ධර්මය වැළඳගත්තොත් පින්වත්නි ඔබ හැම දිනාටම මේ ධර්මය සසර දුක්ගිනි නිවන්නටත් ඒකාන්තයෙන්ම උපකාර වෙනවා කියලා හැම දිනාම අදිෂ්ඨාන කරගන්න දැනගන්න මම හැම වෙලාවෙම මෛත්‍රියෙන් මතක් කරන්නේ මේ ගැඹුරු දහම් කාරණා උගන්වනකොට මේ ආර්ය සත්‍ය ධර්මයේ ගැඹුරට බහින්න ඉස්සර වෙලා මම මේ කාරණා මතක් කරන්නේ මේ තථාගතයන්න් වහන්සේගේ ධර්මයේ නිසා නම් අපාගත වෙන්න එපා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසා අපාගත වුණොත් අපට අපායෙන් ගැලවෙන්න සසරින් ගැලවෙන්න තියෙන එකම පිහිටයි අපි නැති කරගන්නේ. පින්වත්නි ආනන්තරේ පාප කර්ම කරලා ඒ වගේම නොයෙක් අකුසල් ධර්ම කරලා අපාගත වුණත් කලකදී හරි ලෞතුරා බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වුණාම උන්වහන්සේලාගේ ධර්මයේ අපේ දෙසවන් වලට ඇහිලා ඒ ධර්මයේ සරණින් අපි මේ සංසාරයෙන් සතර අපායෙන් ගොඩ යනවා. හැබැයි යම්කිසි සත්වයෙක් ධර්මයේම වරද්දවාගෙන ධර්මයේ නිසාම අපාගත වුණොත් බෙහෙතින් හදාගත්තු රෝගයකට බෙහෙත් නෑ වාගේ ධර්මයේ නිසා අපාගත වුණු කෙනෙකුට අපායෙන් ගොඩ එන්න හේතුවක් නෑ. මොකද ඔහුට අපායෙන් ගොඩ එන්න තියෙන එකම දේ ධර්මය. ඒ ධර්මයෙන්ම අපාගත වුණාම පින්වත්නි ඔහු අතේ කිච්චයි මේ සංසාරේ ඔහුට පිහිටක් සරණක් නැති අතේ කිච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. එනිසා මොනියම්ම හේතුවක් නිසාවත් බුදුරජාණන් වහන්සේ නිසාවත් උන්වහන්සේ දෙසූ මේ පරම ගම්බීර ධර්මය නිසාවත් අපට තියෙන එකම ප්‍රතිෂ්ඨාව වුණු මහා සංඝරත්නය කියන කල්යාණ මිත්‍රයන් නිසාවත් පින්වත්නි අපාගත වෙන්න එපා, පව්කම් කරගන්න එපා. මේ ත්‍රිවිධ රත්නය කියන්නේ ඔබට මේ සංසාර සාගරයෙන් ගොඩ යන්න තියෙන සතර අපා දුකෙන් මිදෙන්න තියෙන එකම පිළිසරණ බව බෞද්ධ ඔබ හැම දෙනාගේම හද මෙදුරු වල අධ්‍යාත්මයේ ඇතුළතින්ම දැනෙන්නට ඕනේ. එහෙම තැනක ඉඳගෙන මේ ධර්මයේ ඉගෙන ගත්තොත් මේ ධර්මයේ අධ්‍යයනය කළොත් තමයි පින්වත්නි ඔබට මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි හැමදෙනාම ඉගෙන ගන්නට බලාපොරොත්තු වෙන චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ යම් ප්‍රමාණයකට වටින් ගොඩින් කරුණු හොයලා බැලුවා. මේ මොන වගේ ධර්මයක් ඉගෙන ගන්න යන්නේ? මේ ධර්මයේ තියෙන වටිනාකම මොකක්ද? ඒ වගේම මේ ධර්මයට සත්‍ය කියන්නේ ඇයි? ආර්ය සත්‍ය කියන්නේ ඇයි? මේ ආදි වශයෙන් බොහෝ කරුණු කාරණා රාශියක් මේ වෙනකොට අපි දැන ඉගෙන ගත්තා. පින්වත්නි දැන් අපි ඊළඟට අපේ
ඥානය බස්සලා දැන ඉගෙන ගන්නට යන මේ චතුරාර්ය සත්‍ය ධර්මය දුක්ඛ සමුදය නිරෝධය මග්ගය කියන මේ ආර්ය සත්‍ය ධර්මය පිළිබඳ දේශනා වෙන මේ දේශනාව අහනකොට මේ ආර්ය ධර්මය අවබෝධ වෙන ස්වභාවයන් කීපයක් තියෙනවා. ඒක දැනගන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් මේ ආර්ය සත්‍ය ධර්ම දේශනාව අහනකොට ඔබට මේ දේශනා කරන දේශනාව සාමාන්‍යයෙන් පුංචි ළමයෙකුට අහන්න සැලැස්සුවොත් ඒ ළමයාත් යම් ප්‍රමාණයකට මේ දේශනාවෙන් මේ ආර්ය සත්‍ය ධර්මය තේරුම් ගන්නවා. ඒ වගේම වැඩිහිටියෙකුට මේ ධර්ම දේශනාව අහන්න සැලැස්සුවොත් ඔහුත් ඕමනාවෙන් මේ ධර්මය ඇහුවොත් ශ්‍රද්ධාවෙන් ඔහුටත් මේ ධර්මයේ තේරෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි හොඳට ධර්ම ඥානය තියෙන ධර්මයේ පිළිබඳව දියුණු කරපු ඥානයක් තියෙන කෙනෙක් මේ ධර්මය අහුවොත් ඔහුටත් මේ දේශනාවෙම මේ ධර්මයේ තේරෙන ප්‍රමාණයක් තියෙනවා. මේ කියන ආර්ය සත්‍ය ධර්මය දහම් පාසල් යන දරුවෙකුගෙන් අහුවොත් දන්නවද කියලා දන්නවා කියනවා. මොකක්ද කියලා අහුවොත් දුක්ඛ සමුදයත් නිරෝධයත් මග්ගයත් කියලා විස්තර අහුවොත් යම් විස්තරයකුත් දහම් පාසල් යන දරුවෝ මේ ධර්මයේ පිළිබඳ විස්තරයක් කරනවා. ඊළඟට අපි නිරන්තරයෙන් ගැඹුරු ධර්මයන් දැන ඉගෙන ගන්න ධර්ම ඥානයේ තියෙන උපාසක උපාසිකාවකගෙන් මේ ධර්මය ගැන අහුවොත් ඔහු දන්නවා කියනවා. ඔහු ඊට වැඩිය ලොකු විස්තරයක් මේ ධර්මයේ සම්බන්ධව කරනවා. ඊළඟට සාමාන්‍යයෙන් ස්වාමින් වහන්සේ නමකගෙන් අහුවොත් ස්වාමීනි ඔබ වහන්සේ මේ ධර්මයේ දන්නවද කියලා උන්වහන්සේත් මේ ධර්මයේ දන්න බව කියලා උන්වහන්සේත් මේ ධර්මයේ පිළිබඳව යම් විස්තරයක් කරනවා. උන්වහන්සේගේ දැනුමේ තියෙනවා මේ ධර්මයේ සම්බන්ධ යම් දැනුම් සම්භාරයක් වැටහීමක්. ඊළඟට පින්වත්නි අපේ ඔය ධර්මයේ පරතරට ගියපු මහා ඥාන ප්‍රභවයක් ඇති බෝධිසත්ව ගුණ උපේත උතුමන් වහන්සේලාගෙන් ඇහුවොත් ඒ උතුමන් වහන්සේලාත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය දන්නවා. උන්වහන්සේලාගේ ඥාන මට්ටමින් මේ ධර්මය දන්නවා. සෝවහන් කෙනෙකුගෙන් ඇහුවොත් ඔහුත් මේ ධර්මය ඔහුගේ ඥානයට අහු වෙන ඥාන මට්ටමින් දන්නවා. සකදාගාමි අනාගාමි අරිහත් කියන මේ උතුමන් වහන්සේලාගෙන් ඇහුවොත් ඒ උතුමන් වහන්සේලා මේ ධර්මයේ උන්වහන්සේලාගේ ඥාන මට්ටමට අහු වෙන මට්ටමකින් පින්වත්නි දන්නවා. ඊළඟට පසේ බුදු කෙනෙකුගෙන් අහුවොත් පසේ බුදුරජාණන් වහන්සේත් උන්වහන්සේගේ පසේ බුද්ධත්වයේ ඥානයට අහු වෙන තරමට මේ උතුම් ධර්මයේ ගැන දන්නවා. ලෞතර සම්මා සම්බුදු කෙනෙකුගෙන් අහුවොත් උන්වහන්සේ මේ ධර්මයේ ਸਰව ප්‍රකාරයෙන්ම නිර්වශේෂයෙන්ම ඉතිරි ඇතිවම සියල්ලම දන්නවා. එහෙමනම් පින්වත්නි මේ ධර්මය එකම ඥාන මට්ටමකට තේරෙන එකම ධර්මයක් නම් මේ ධර්මය කවුරු දැනගෙන හිටියත් හැමදෙනාම එකම ගානට ਸਰව ප්‍රකාරයෙන් මේ ධර්මය ගැන දැනගෙන තියෙන්න ඕනේ. නමුත් පින්වත්නි එහෙම නැහැ. මේ ධර්මය එක එක්කෙනාගේ ඥාන මට්ටම ගාවට ඇවිල්ලා මේ එකම ධර්මය එක එක ආකාරයට තමයි පින්වත්නි තේරෙන්නේ. එහෙමනම් අපි මේ ඉගෙන ගන්න යන ධර්මය ਸਰව ප්‍රකාරයෙන්ම දැනගන්න පුළුවන්කම තියෙන්නේ ලෞතර සම්මා සම්බුදුවරයන්ගේ නුවණට විතරයි. එතකොට පසේ බුද්ධත්වයේ ලබන්න අවශ්‍ය ප්‍රමාණයට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උන්වහන්සේ පසේ බුදු වෙනවා. රහත් වීමට අවශ්‍ය ප්‍රමාණයෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උන්වහන්සේලා රහත් වෙලා නිවන් දකිනවා. අනාගාමී වෙන උතුමෙක් අනාගාමී වෙන්න අවශ්‍ය මට්ටමින් තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරන්නේ. සෝවහං සකදාගාමී ආදී මේ මාර්ගඵල හතරක් තියෙන්නේ මේ එකම චතුරාර්ය සත්‍ය ධර්මය හතර ඥානයකින් හතර ආකාරයකින් එකකට එකක් වැඩිව ගැඹුරුව
නැවත නැවත අවබෝධ කරගෙන ඵල හතරටපත් වෙන නිසා. පින්වත්නි එහෙමනම් අපි මේ අවබෝධ කරගන්නට යන ධර්මය ගැඹුරුද? මේ අවබෝධ කරගන්න යන ධර්මය තේරුම් ගන්න යන ධර්මය කොච්චර ප්‍රමාණයක්ද අපට තේරෙන්නේ කියන එක තීරණය වෙන්නේ ධර්ම දේශනාව තුළ නෙවෙයි කෙනා කෙනාගේ ඥාන මට්ටම අනුවයි. ඒකයි මම මතක් කළේ මේ එකම චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව. දැන් මම මේ දේශනා කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍ය දේශනාව. ඉතින් උන්වහන්සේ අපට පෙන්වපු දේ උන්වහන්සේගෙන් දැන ඉගෙනගෙන ශ්‍රාවකයෙක් හැටියට මම නොදන්න තව පිරිසකට දේශනා කරන එකයි කරන්නේ. මං අතරමැදියෙක් විතරයි. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මේ ධර්මය අවබෝධ කරලා දේශනා කළේ. උන්වහන්සේගේ වචනය පොතින් පතින් දැන ඉගෙනගෙන ඔබට දේශනා කරන බව තමයි මම මේ කරන්නේ. පින්වත්නි එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ඔබ අහන්නේ උන්වහන්සේ දේශනා කළ ධර්මයක්. උන්වහන්සේ වැඩ ඉඳගෙන දේශනා කරනවා හා සමානවයි ඔබ හැමදෙනා මේ උතුම් ධර්මය අහන්නේ. ඉතින් ඒ නිසා බුද්ධ ගෞරවයෙන් මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ කියන තැනකමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන වෙලාවට අහන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි පින්වත්නි මේ ධර්මාසනය කියන වචනේ ඔබ කිව්වට ධර්මාසනය කියලා එකක් මේ ලෝකේ නෑ. ඇත්තටම තියෙන්නේ බුද්ධාසනය කියලා එකක්. ඒ බව විනය පිටකයේ අධ්‍යයනය කරනකොට තේරෙනවා. මොකද මේ ධර්මාසනය බුද්ධාසනයට තියෙන කාරණා ටික තමයි ධර්මාසනයටත් තියෙන්නේ. දැන් භික්ෂුන් වහන්සේලාට උච්චාසනය අකපයි, මහාසනය අකපයි, තූලෝනද්දය අකපයි. නමුත් මේ ධර්මාසනයට මේ අසවල් ආසනේ අකපයි කියලා ආසනයක් නැහැ. උස්සාසනද, මහාසනද, මුතුමැණික් අල්ලපුවද, නානාවිද රූප කොටපුවාද මේ ඕනම ආසනයක් ධර්මාසනයට කැපයි. ඇයි එහෙම වුනේ? බුද්ධාසනයට මේ සියල්ල කැප නිසා. එහෙමනම් මේ ධර්මාසනය කියලා කියන්නේ බුද්ධාසනයටමයි. ලෞතර බුදුරජාණන් වහන්සේ තමයි ධර්ම රාජානන් වහන්සේ. එහෙමනම් මේ ධර්ම රාජ්‍යයේ පුටුව එහෙම නැත්නම් ධර්ම රාජ්‍යයේ සිංහාසනයේ ධර්මාසනයේ අයිති ධර්ම රාජානන් වහන්සේටයි බුදුරජාණන් වහන්සේටයි. ඒ නිසා ධර්මාරූඪ වෙලා බණ කියන්න පුළුවන් එකම උතුමන් වහන්සේ ධර්ම රාජ වූ ලෞතර බුදුරජාණන් වහන්සේ. ඔබ දන්නවා රජපුටුවක ගිහිල්ලා වෙන කෙනෙක් ඉඳගත්තොත් මොකද වෙන්නේ කියලා. රජුරවන්ට තමයි සිංහාසනයේ අයිති. ඒ වගේ ධර්මාසනයේ අයිති ධර්ම රාජානන් වහන්සේට. නමුත් පින්වත්නි උන්වහන්සේ අද පිරිනුවම් පාපු නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ 84000ක් ඒ උතුම් ධර්මයේ බුදුවරු 84000ක් වාගේ ලොව ජීවමාන නිසා අන්නේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ වෙනුවට උන්වහන්සේගේ සිංහාසනයේ නැමැති ධර්මාසනයේ ධර්ම රාජ්‍ය නැමැති ධර්මාසනයේ ඉඳගෙන භික්ෂුන් වහන්සේලා වන අපි කරන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනය දේශනා කරන එකයි. පින්වත්නි ඒ නිසා මේ ධර්මාසනයේ ඉඳගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේගේ වචන හැර වෙන වචන අපට කියන්න පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවල් හැර අපට හිතෙන අපට අවබෝධ වෙන දේවල් ඇත්තටම මේ ධර්මාසනයේ ඉඳගෙන දේශනා කරන්න පුළුවන්කමක් නැහැ. මොකද මේක ලෞතර බුදුරජාණන් වහන්සේගේ ආසනයක්. ඒ ධර්ම රාජානන් වහන්සේගේ අනසක තමයි මේ ධර්මාසනයේ ඉඳගත්තාම ලොවට පතුරවන්න ඕනේ. එනිසා බුදු බණම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේම තමයි මේ ධර්මාරූඪ වෙලා අපට දේශනා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ දේශනා කරන ආර්ය සත්‍ය ධර්ම දේශනාව ලෞතර බුදුරජාණන් වහන්සේටම අයිති දෙයක්, උන්වහන්සේම දේශනා කළ දෙයක්.
ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාව කෙනා අහනකොට කෙනාගේ ඥාන මට්ටමට තමයි පින්වත්නි මේ ධර්මයේ එක විදිහට වැටහෙන්නේ. එහෙමනම් දැන් ඔබට තේරෙන්න ඕනේ එක දෙයක්. ඒ තමයි මගේ ඥාන මට්ටම යම් පමණටද දියුණු. එපමණට මට මේ චතුරාර්ය සත්‍ය ධර්මය ගැඹුරින් තේරුම් ගන්න පුළුවන්. 10 දෙනෙක් ඉඳවලා මේ ධර්ම දේශනාව කළාම දැන් මේ බුදුබණ ටික අහන අපේ පින්වතුන් 5 දෙනෙක් ගත්තොත් මේ 5 දෙනාට මේ එකම දේශනාව තේරෙන්නේ 5 ආකාරයකට. ඒ මොකද එක එක්කෙනාගේ ඥාන මට්ටමට තමයි මේක තේරෙන්නේ. එහෙමනම් පින්වත්නි අපි අපේ ඥාන මට්ටම මේ ධර්මයේහි නිවන් දකින්න අවශ්‍ය ප්‍රමාණයට මේ ධර්මයේ වැටහෙන තැනට අපි අපේ ඥාන මට්ටම අරගෙන එන්න ඕනේ. එහෙම වුණොත් තමයි පින්වත්නි අපට නිවන් දකින්න අවශ්‍ය තරමට මේ බුදුරජාණන් වහන්සේගේ පරම ගම්භීර ධර්මය තේරුම් ගන්න අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් එතකොට කෙනෙක් හිතන්න පුළුවන් අනේ ස්වාමීන් වහන්සේ මේක ටිකක් සරල කරලා දේශනා කළා නම් එක කෙනාගේ ඥාන මට්ටමට මේක හොඳට වැටහෙයි කියලා. පින්වත්නි මේ ධර්මයේ සරල කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. එයින් එහාට සරල කළාම ඒක ධර්මයේ නෙවෙයි, ධර්මයේ වගේ වචන ටිකක් විතරයි ධර්මයේ අතුරුදහන් වෙනවා. මේ ධර්මයේ සරල කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් එහාට මොනියම්ම විදියකටවත් මේ ධර්මයේ සරල කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ ධර්මයේ සීමාව දක්වා ඔබ ඔබේ ඥානය දියුණු කරගන්න එක අනිවාර්යයෙන්ම සිද්ධ කරගන්න ඕනේ. පින්වත්නි යම්කිසි වලක් හදලා ඒ වලට යම්කිසි භාණ්ඩයක් දාලා එන කෙනාට කියනවා මේ වලේ තියෙන භාණ්ඩය අරගන්න කියලා. ඉතින් අත දාන කෙනා කියනවා අනේ වල ගැඹුරුයි, වල ගැඹුරු වැඩි. ඉතින් ඒ නිසා මට මේ භාණ්ඩය ගන්න බැහැ කියලා. ඔතනින් සමහර වෙලාවට එක්කෙනෙක්වත් කියන්නේ මගේ අත දිග මදි නිසා මට මේ භාණ්ඩය ගන්න බැහැ කියලා. පින්වත්නි වල ගැඹුරු එක නෙවෙයි දෝෂය, වල පවතින ආකාරයෙන් මෙදා පටන් පැවතුණා. එන කෙනාගේ අත දිග මදි නිසායි අපට ඒ බඩුව ගන්න බැරි වෙන්නේ. ඒ වාගේ මේ ධර්මයේ ගම්බීර ස්වභාවය එසේම පවතිනවා. අපේ ඥාන මට්ටම මදි නිසායි අපට මේ ධර්මයේ නොතේරෙනවා නම් නොතේරෙන්නේ. ඒ නිසා අපි මේ ධර්මය සරල කරන්න නෙවෙයි ඔට්ටු වෙන්න ඕනේ. මේ ධර්මයේ පවතින ආකාරයෙන්ම පවතින්න ඇරලා ඒ ධර්මයේ තේරුම් ගන්න තැනට අපේ ඥාන මට්ටම දියුණු කරගන්න එක තමයි පින්වත්නි අපි සිදු කරගන්න ඕනේ. ඒකට මම පුංචි ක්‍රම උපායන් කීපයක් ඔබට මතක් කරලා දෙන්නම්. ඒ ක්‍රම උපායන් ටික ඔබ එක මාසයක් භාවිතා කළොත් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසූ ඕරම පරම ගම්භීර සද්ධර්මයක් තේරුම් ගන්න පුළුවන් විදිහේ ඥාන ප්‍රභවයක් ඔබට ඇති කර ගන්න පුළුවන්. ඉතින් දැන් කාල වේලා ඉක්ම ගිය නිසා අපි ඊළඟ දේශනාවේදී ඒ කාරණයක් කතා කරලම ඒකත් දැන ඉගෙනගෙනම දුක්ඛාරය සත්‍ය නැමැති පළවෙනි ආර්ය සත්‍ය ධර්මය දැන ඉගෙන ගන්නට අපේ ඥානය මෙහෙවමු. පින්වතුනි එහෙමනම් අද දවසේ මේ පින්වත් හැමදෙනාම මේ උතුම් ධම් දේශනාවට සවන් යොමු කරලා ජීවිතයට අපමණ මහා පුණ්‍ය විපාකයක් එකතු කරගත්තා. සංසාරේ භව දුක් කල්ප කෝටි අසංඛේය ගණනින් නිවෙන මහා පිනක් පින්වත්නි මේ සිදු කළේ. මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ආර්ය සත්‍ය ධර්මය ඇතුළත් සතර පදයක් ඇහුවත් කල්ප අසංඛේය ගානක් සසර අපා දුක් නිවෙන බව ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් එතකොට අපි පැය ගානක් තිස්සේ මේ ආර්ය සත්‍ය ධර්මයේ ඇතුළත් ධර්ම දේශනාවන් ශ්‍රවණය කරනකොට අපට රැස් වෙන කුසලය මෙච්චරයි මෙපමණයි කියලා ප්‍රමාණ අතික්‍රාන්තයි දක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ සාචින්තනීයයි. එබඳු අනන්ත අප්‍රමාණ මහා කුසල සම්භාරයක්
මේ දේශනා කරපු වචනයක් ගානේ පින්වත්නි ඔබට එකතු වුණා. අපි බොහෝම ශ්‍රද්ධාවෙන්මයි මේ උතුම් ධර්මය දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා මේ පින්වත් හැමදෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන්ම මේ උතුම් ධර්මය අහපුවාම වෙන කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවක් නැතිව මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කළාම දේශනා කළාම අපි දෙපක්ෂයටම මේ උතුම් සද්ධර්මය මේ වටිනා පරම ගම්බීර ධර්මයන් වෙන ධර්මයන් වගේ නෙවෙයි මේ පරම ගම්බීර ධර්මයන් ටික අනිවාර්යයෙන්ම සද්ධාවෙන්ම දේශනා කරන්න ඕනේ සද්ධාවෙන්ම ශ්‍රවණය කරන්න ඕනේ අපි හැමදෙනාටම සසරින් ගැලවෙන්න තියෙන එකම යතුර එකම ක්‍රමය එකම උපාය එකම පිහිට එකම සරණ මේ පරම ගම්බීර ධර්ම කොටස් ටික නිසා පින්වත්නි අපමණ ශ්‍රද්ධාවෙන් මේ බුදුබණ ටික අපි අහලා දේශනා කරලා රැස් කරපු මේ හැම කුසලයක්ම අපි හැමදෙනාටම ඉක්මනින්ම මේ ගෝර කටුක භයංකාර සංසාරයෙන් එතරව අමා මහ නිවනින්ම සැනසෙන්නට පාරමී ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා පිහිටවමු. එවැගේම අද මේ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරලා අපි සිදු කරගත් උතුම් කුසලය අපට කල්යාණ මිත්‍රත්වයෙන් උපකාර කළ මේ ධර්මීය සරණ පිහිට සැනසෙල්ල ලබන්නට කල්යාණ මිත්‍ර පෙරහැරක් තමයි පින්වත්නි මේ එන්නේ. අද ඔබ මෙතන හිටියට අද ඔබ එක බණ පදයක් ඇහුවත් පින්වත්නි ඔබ දන්නේ නැහැ ඔබ කල්යාණ මිත්‍ර පෙරහැරකයි ඉන්නේ. ඔබේ අම්මලා තාත්තලා ගුරුවරු ඔබට මුණ ගැහුණු කල්යාණ මිත්‍රයෝ නෑදෑයෝ යම් කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා ඔබට යම් කල්යාණ මිත්‍ර ධර්මයක් සමීප කළා නම් එහි බලයෙන් තමයි අද ඔබ මේ බුදුබණ ටික අහන්නේ. ඉතින් ඒ අනුව අපේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරේ මහා ස්වාමීන් වහන්සේටත් මේ උතුම් පින් අනුමෝදන් වෙලා ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව සසුන් ගුණ පිළිවෙත් පුරාගෙන තව මුළු මහත් ලෝකයට මේ උතුම් සද්ධර්ම සැනසෙල්ලක් ලබා දීලා උන්වහන්සේ පැතෝ බෝධියකින් සාන්ත සුන්දර අජරාමර අමා මහ නිවනින්ම නිවී සැනසී ගන්නට මේ පින් දැක ස්වාමීන් වහන්සේ අනුමෝදන් වේවා කියලා අපි මෛත්‍රියෙන් ස්වාමීන් වහන්සේට පින් දෙනවා. ඒ වගේම අපේ දිවි ගමනේ මුණ ගැහුණු හැම කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකටම සසුන් කෙත බබළුවා නිවන් පුර වඩින්නට මම අද මේ බුදු බණ ටික අහපු දේශ කුසලය උපකාර වේවා කියලා අපි පින් දෙමු. ඒ වගේම අපි හැම දිනාටම මේ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරලා රැස් කරගත්තු පින අපේ දායක සභාවේ සභාපතිතුමන් ඇතුළු අද මේ සහ සම්බන්ධ වූ සත්පුරුෂ මණ්ඩලයේ ලොකු කුඩා හැම දිනාටම ඒ වගේම සංවිධායක මණ්ඩලවල හැම දිනාටම සිව්පස දායක කාරකාදී පින්වත් හැම දිනාටම නිරන්තරයෙන් ආරාම පූජාදියෙන් දායකත්වයේ ධර්මයෙන් මේ පින්බිම් පවත්වන්නට උපකාර කරන හැම දිනාටම මේ උතුම් කුසලයේ කාන්තේම එකම බුදු පෙරහැරක පෙළහැදිලා නිවන් සැනසෙල්ලටම පාරමිතාවක් වේවා කියලා අපි මෛත්‍රී කරනවා ආශිර්වාද කරනවා. ඒ වගේම පින්වත්නි හැමදාමත් වාගේ අපේ මාතෘ භූමියේ ශීඝ්‍රයෙන් පැතිරිලා යන මේ කොරෝනා වසංගතය ඉක්මනටම දුරු වෙලා මාතෘ භූමියත් ජනතාවත් සම්බුද්ධ ශාසනයත් 5000ක් කල් ආරක්ෂා වේවා කියලා අපි මෛත්‍රී කරමු. ඒ වගේම අපි හැමදෙනාම ජීවත් වෙන මේ දේශයටත් මේ කොරෝනා වදුරෙන් ඉක්මනටම නිදහස් වෙලා සෙත සාන්තිය සැනසෙල්ල ආරක්ෂාව සැලසෙලා අපි හැමදෙනාටම රැකී ආරක්ෂා කටයුතු සැනසෙල්ල කරගන්නටත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සැනසෙල්ලේ සිදු කරගන්නටත් මේ ඩුබායි ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේ අසුරු නිස්සරය කරගෙන පෙර පරිදිම සිල් සමාදන් වෙලා බණ අහලා ගුණධම් පුරාගෙන දැන් කල්යාණ මිත්‍රයෝ ගෙවල් වල ඉඳලා මේ නව තාක්ෂණයෙන් සම්බන්ධ වෙන්නේ. නමුත් පින්වත්නි පින් බිමට එකතු වෙලා ඒ ඇති වෙන දහම් සමාගම ඒ කල්යාණ මිත්‍ර සමාගම ඕනෝන් ප්‍රිය නේත්‍රයෙන් බලලා ඒ ගුණ පුරන කොට එකට ඇති වෙන ඒ හැඟීම
ඒ සිතට පහළ වෙන සැනසෙල්ල කවදාවත් අපට මෙවැනි ක්‍රමයකින් ලබන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ නිසා ඒ උතුම් වැඩ කටයුතු නැවතත් පෙර පරිදි සිද්ධ කරගත් ඉක්මනින්ම අපට අවස්ථාව සැලසේවා කියලා අපි මෛත්‍රී කරමු. ඒ වගේම මුළු මහත් ලෝකයටමත් මේ රෝග ව්‍යසනයෙන් අත මිදලා මුළු ලෝකයම සැනසෙල්ලටපත් වේවා කියලා ලොවටත් මෛත්‍රී කරමු. අහස පුරා වැඩ ඉන්න දිව්‍ය රාජ මණ්ඩලයත් මේ පින් අනුමෝදන් වේවා. අකනිටා බඹතලයේ පටන් භවාග්‍රය දක්වා ලෝවැසි ජනතාවත් මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම අමා නිවන් සැනසෙල්ලටම යාගන්ට ලැබේවා කියන මෙසිතෙන් අපි හැම දිනාම මේ රැස් කරපු පින දෙවියන්ටත් ඥාතීන්ටත් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මණ්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරං සාදු සාදු සාදු. හොඳයි ඔබ හැම දිනාටම අද මේ උතුම් ධර්ම දේශනාවට සහ සම්බන්ධ වෙලා සිදු කරගත් උතුම් පින් බලයෙන් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ දත්ත ධාතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේගේ අනුහසින් මේ ලෞතුරු බුදු පෙරහැරේම අතනුහැර මේ නිවන් පෙරහැරේම ඉස්සිස්සරලම ඉක්මනින්ම අමා මහ නිවන් සැනසෙල්ල දක්වා සුඛ ප්‍රතිපදාවෙන්ම යා ගන්නට ලැබේවා කියන මෙසිතෙන් ආශිර්වාද අභිෂේචන පවත්වනවා වන්දනා කරගන්න. අභිවාදන සීලෙස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු. සාදු සාදු සාදු. ස්වාමී